In this video tutorial, we are going to learn about warrant of arrest. Now, Chapter 5b contains the provisions relating to a warrant of arrest. In Mahanama Tilakaratna versus Bandula Veerasinghe case, it was held that in order to arrest a person, a warrant of arrest could only be issued in accordance with the provisions under Chapter 5b of the Code. And it says, before a warrant is issued against any person, evidence should be recorded upon oath. මහානාම තිලකරත්න කේස් එකේදී ස්පෙસિෆිකලි කියනවා වොරන්ට් එකක් ඉෂුව කරන්න පුළුවන් වෙන්නේ chapter 5b එකට අනුව විතරයි කියලා. right? එතකොට මේ chapter 5b එකට අනුව විතරයි වොරන්ට් එකක් ඉෂුව කරන්න පුළුවන් වෙන්නේ වෙන කිසිම ප්‍රොවිෂන් එකකින් ඔතොරිටි එකක් දෙන්නේ නැහැ, පවර් එකක් දෙන්නේ නැහැ කෝට් එකට වොරන්ට් එකක් ඉෂුව කරන්න. right? ඒ වගේම තමයි වොරන්ට් එකක් ඉෂුව කරන්න කියලා දැන් පොලිසියෙන් රික්වෙස්ට් කරාම මෙන්න මේ පුද්ගලයා වැරස් කරන්න වොරන්ට් එකක් ඉෂුව කරන්න කියලා වොරන්ට් එක ඉෂුව කරන්න කලින් එවිඩන්ස් ඕත් එකක් යටතේ රෙකෝඩ් කරගන්න ඕනේ මෙන්න මේ පුද්ගලයාට එරෙහිව මෙන්න මේ charges තියෙනවා. ඉතින් මේ හේතුව නිසා මෙයාට වොරන්ට් එකක් ඉෂුව කරන්න කියලා. මේ ක්‍රයිටීරියා එක මේ ප්‍රීරික්විසිට් එක කරාට පස්සේ තමයි එවිඩන්ස් ඕත් එකක් යටතේ රෙකෝඩ් කරාට පස්සේ තමයි මැජිස්ට්‍රේට් කෝට් එක විසින් වොරන්ට් එකක් ඉෂුව කරන්න මේ අදාළ පුද්ගලයාට එරෙහිව. Section 50 says every warrant of arrest shall be issued by court in writing, signed by a judge of that court in the prescribed form. Warrant issued shall remain in force until the court which issued it cancel it or until it is executed. Right? The warrant එකක් ඉෂුව කරාම කෝට් එක විසින් වොරන්ට් එකක් ඉෂුව කරනවා යම්කිසි පුද්ගලයෙක්ට එරෙහිව. දැන් මේ විදිහට වොරන්ට් එකක් ඉෂුව කරාම මේ වොරන්ට් එක වැලිඩ් වෙනවා කියලා කියනවා. එක්කෝ කෝට් එක විසින්ම මේක කැන්සල් කරොත් මේ වොරන්ට් එක කැන්සල් වෙනවා. එහෙමත් නැත්නම් වැලිඩ් නැති වෙනවා. කෝට් එකෙන් මේක කැන්සල් කරේ නැත්නම් වොරන්ට් එකක් ඉෂුව කරාට පස්සේ දැන් පොලිසියට බලය දෙනවා මෙන්න මේ අදාළ පුද්ගලයාව ඇරෙස්ට් කරන්න. එහෙම බලය දුන්නට පස්සේ පොලිසිය විසින් මේ A කියන පුද්ගලයාව ඇරෙස්ට් කරොත් එහෙම අන්න එතකොටත් මේ වොරන්ට් එක කැන්සල් වෙනවා. වොරන්ට් එකේ වැලිඩිටි එකක් නැති වෙනවා. එහෙම නැත්නම් මේ කියන අවස්ථා දෙක හරුණා පස්සේ if the court which issued the warrant has cancelled it or until it is executed, පොලිසිය විසින් මේ පුද්ගලයාව ඇරෙස්ට් කරොත් හැරෙන්න මේ වොරන්ට් එක දිගටම වැලිඩ් වෙලා තියෙනවා. So that is why it says warrant issued shall remain in force until that court which issued it cancel it or until it is executed. cancel කරොත් හරි execute කරනකම් හරි මේ වොරන්ට් එක වැලිඩ් වෙලා තියෙනවා කියලා කියනවා. මේක බොහොම පැහැදිලිව ඩිස්කස් කරනවා King versus Singnadi case එකේදී. Now in this case it was held that where a warrant was issued for the arrest of a person who surrendered to the court before the returnable date. දැන් යම් කිසි පුද්ගලයෙක්ව arrest කරන්න කියලා court එක විසින් warrant එකක් issue කරනවා. මේ warrant එක issue කරලා තියෙන කාලයේදී මේ අදාළ පුද්ගලයා විසින් surrender වෙනවා. පොලිසියට ඇවිල්ලා බාර වෙනවා. Now in that instance that person was not arrested on the basis of that warrant. warrant එකෙන් මේ පුද්ගලයාව arrest කිරීමක් වුණේ නැහැ. ඒ වගේම තමයි පොලිසිය විසින් මේ warrant එක cancel කිරීම උසාවිය විසින් මේ warrant එක cancel කිරීමක් කළත් නැහැ. ඒ නිසා මෙතනදී courts කියනවා and where the court made no order cancelling the warrant that it is still remained in force. ඒ නිසා මේක තවදුරටත් remain in force මේක cancel වුණේ නැහැ. warrant එක තවදුරටත් valid පවතිනවා කියලා කියනවා. එතකොට වෙනමම අපි මේක මේ වොරන්ට් එක කැන්සල් කර ගැනීම ඊළඟ දවසේ කෝට් එකේදී කරන්න ඕනේ. right? ඕක තමයි King versus Singnadi case එකේදී කියන්නේ. Now if you move further it says a warrant should contain the reasons for the arrest. right? warrant එකේ සඳහන් වෙන්න ඕනේ මේ arrest එකට reasons මොනවද කියලා. In a bailable offence section 51 states that Magistrate court shall direct by endorsement on the warrant
that if such person execute a bond with sufficient surety, he shall be released from custody. Right? දැන් bailable offense එකක් සම්බන්ධයෙන් warrant එකක් issue කරා නම් එයාව රිලීස් කරන්න ඕනේ කස්ටඩි එකේදී අර ෂුවරිටි එකක් හරි බොන්ඩ් එකක් හරි ඒ විදිහට ඒ අවශ්‍ය දේ කරලා අපි අපීල් බොන්ඩ් අප සම්බන්ධයෙන් රයිට් වෙනමම කතා කරනවා වෙනම වීඩියෝ ටියුටෝරියල් එකේදී ඊට කලින් බේසිකලි අයිඩියා ගන්න වොරන්ට් එකක් ඉෂුව කරොත් එහෙම බේලබල් ඔෆෙන්ස් එකක් සම්බන්ධයෙන් ඒ අදාළ බොන්ඩ් එකක් තියාගෙන එහෙම නැත්නම් සෆිෂන්ට් ෂුවරිටිස් මොන හරි තියෙනවනේ ඒ දේවල් තියාගෙන ඒ අදාළ පුද්ගලයාව රිලීස් කරන්න ඕනේ කස්ටඩි එකෙන්. එතකොට මේකේ තියෙන ඔය එන්ඩෝස්මන්ට් එකේදී such an endorsement shall state the number of sureties, the amount in which they are to be bound and the day and the hour at which he is to attend before court. මෙයාව රිලීස් කරනකොට අර එන්ඩෝස්මන්ට් එකක් තියෙන ඕනේ කියන වොරන්ට් එකේ ඒ එන්ඩෝස්මන්ට් එකේ රයිට් මෙන්න මේ කියන කාරණාවන් ටික තියෙන්න ඕනේ. අපකරුවන් කී දෙනෙක් ඉන්නවා ෂුවර්ටිස්ලා කීයක් ඉන්නවද? ඒ ෂුවර්ටිස්ලාගේ amounts මොනවද? ඒ වගේම තමයි කෝට් එකට ඇටෙන්ඩ් වෙන්න ඕනේ. කෝට් එකේ ඇපී වෙන්න ඕනේ දිනය සහ වෙලාවත් මේකේ සඳහන් කිරීමක් කරන්න ඕනේ. Right? In Gunasekara vs. Sappuhami case, it was held that it shall not be considered legal if a warrant has been issued for a bailable offence and the endorsement has not been made. In a non-bailable offence, this condition will not apply. The issuing of a warrant in a non-bailable offence is at the discretion of the magistrate. Right? දැන් මෙතනදී කියනවා මේ endorsement එකක් නැතුව right අපි මේ කතා කරපු endorsement එකක් නැතුව warrant එකක් issue කරලා තිබුණොත් ඒ warrant එක shall not be considered legal if a warrant has been issued for a bailable offence and the endorsement has not been made. endorsement එකක් නැතුව warrant එකක් issue කරනවා නම් bailable offence එකක් සම්බන්ධයෙන් අන්න එතකොට මේ warrant එක illegal එහෙමත් නැත්නම් legal විදිහට සලකන්නේ නැහැ කියලා ගුණසේකර vs. සප්පුහාමි කේස් එකේදී කියනවා. නමුත් මේ endorsement කියන condition එක non bailable offence එකක් සම්බන්ධයෙන් ඕනේ නැහැ. මොකද non bailable එකේදී bail දීමේ අවශ්‍යතාවයක් නැහැ, bail දෙන්න බෑ. එතකොට release කිරීම සම්බන්ධයෙන් endorsement එකක් තියෙන්න ඕනේ නැහැ. ඒතර non bailable offence එකක් සම්බන්ධයෙන් warrant එකක් issue කරනවද කියන එකේ discretion එක තියෙන්නේ. The discretion is with the magistrate. Okay. Now we are going to learn about to whom a warrant may be directed. Section 52 states that a warrant of arrest issued by a court shall ordinarily be directed to the fiscal of that court, executed by all fiscals, fiscal officers and peace officers within the limit of their respective jurisdiction or in any part of Sri Lanka by any police officer. When the warrant is directed to a peace officer by name, it shall not be executed by another peace officer unless endorsed to him by name. Right? Now basically warrant එකක් issue කරන්න කාටද කියලා කිව්වම මේ A කියන පුද්ගලයාව arrest කරන්න කියලා දැන් ඔන්න warrant එකක් issue කරනවා. කාටද මේ warrant එක issue කරන්නේ? Basically ordinarily it shall be directed to the fiscal of the court. Right? So it could be executed either by fiscals, peace officers within their respective jurisdiction. එතකොට police officer, peace officer කෙනෙක් වුණාම police officer සුත් අයිති වෙනවා. එතකොට police officer කෙනෙක්ට ලංකාවේ ඕනම තැනකදී මේ warrant එක යටතේ arrest කිරීමක් කරන්න පුළුවන්. හැබැයි warrant එකක් issue කරනවා specifically peace officer කෙනෙක්ගේ නමක් සඳහන් කළා. මෙන්න මේ අහවල් peace officer තමයි මේකෙන් බලය ලබා දෙන්නේ කියලා warrant එකකින් arrest කිරීමේ බලය ලැබෙන්නේ only to that particular specifically mentioned peace officer. When the warrant is directed to a peace officer by name, it shall not be executed by another peace officer. එක peace officer කෙනෙක්ව නම් කරලා තියෙනවා නම් වෙනත් peace officer කෙනෙක්ට බෑ ඒ warrant එක යටතේ තව කෙනෙක්ව arrest කරන්න. හැබැයි මේකෙදි endorsement එකක් දාලා තියෙනවා නම් endorse කරලා තියෙනවා නම් වෙනත් පුද්ගලයෙක්ට අන්න එතකොට ඒ නම් කරලා තියෙන ඒ අදාළ පුද්ගලයාටත් warrant එක යටතේ arrest කිරීමක් කරන්න පුළුවන්. Right? ඔන්න ඔය කියන කාරණාව තමයි section 52 යටතේ දක්වලා තියෙන්නේ.
Section 56 says about to whom a warrant may be directed. Under that it says, when a warrant of arrest is to be executed outside the local limits of jurisdiction of the court issuing it, the court shall ordinarily forward it by post or otherwise to the magistrate's court within the local limits of the jurisdiction of which it is to be executed. Further it says, such magistrate to which the warrant is forwarded to shall endorse his name thereon and if practicable cause it to be executed within the local limits of jurisdiction. Furthermore, such warrant may be directed specially to any person and may lawfully be executed by such person without such endorsement anywhere within Sri Lanka, and if the delay or publicity occasioned by obtaining the endorsement of that magistrate will prevent such execution. දැන් මෙතන කියන්නේ අපි කියනකො මවුන්ට් ලැවීනියා කෝට් එකේ දැන් යම් ඔෆෙන්ස් එකක් සම්බන්ධයෙන් ඇක්ෂන් එකක් ඉන්ස්ටිටියුට් කරලා තියෙනවා. එතකොට මවුන්ට් ලැවීනියා කෝට් එකෙන් දැන් මේකේ සස්පෙක්ට් කෙනෙක් හඳුනා ගන්නවා AB පෙරේරා කියලා. මේ AB පෙරේරා ඉන්නේ මොරටුවේ. දැන් මවුන්ට් ලැවීනියා වල පොලිසියට ජූරිස්ඩික්ෂන් එක නැහැ. ඒ නිසා මොකද කරන්නේ? මවුන්ට් ලැවීනියා කෝට් එකෙන් මේ වොරන්ට් එක යවනවා මොරටුව මැජිස්ට්‍රේට් කෝට් එකට. When a warrant of arrest is executed outside the local limits of the jurisdiction of the court issuing it, the court shall ordinarily forward it by post. Make a post taking to the magistrate court within the local limits of the jurisdiction of which it is to be executed. දැන් මෙයාව මෙහෙදී නම් arrest කරන්න තියෙන්නේ execute කරන්න area එකේ තියෙන jurisdiction එකට. ඒ කියන්නේ මොරටුව jurisdiction එක තියෙන මොරටුව magistrate court එකට මේක post එක යවනවා. එතකොට මොරටුව පොලිසිය විසින් මේ දේ execute කරනවා warrant එකට අනුව. right? අර 54 කිව්වේ ඒ jurisdiction එක ඇතුළේ දීම 52 දී කිව්වේ 56 දී කියන්නේ jurisdiction එක වෙනස් වෙනවා නම් outside the local limits of jurisdiction නම් කොහොමද warrant එකක් issue කරන්නේ කියලා. right? Now arrest with a warrant when effecting an arrest, the provisions laid down in section 23 should normally be adopted. Right? Now section 53 says that the person executing the warrant of arrest shall notify the substance therefor if the, sorry, this has to be 53, right? Should be normally be adapted, and it says section 53, the person executing the warrant of arrest shall notify the substance thereof to the person arrested, and if so required by the person arrested, show him the warrant or copy of it is signed by the person issuing it. warrant එකක් ඇතුව arrest කරනවා නම් මේ substance එක සම්බන්ධයෙන් මොන offense එක සම්බන්ධයෙන්ද කියලා එයාව notify කරන්න ඕන. ඒ වගේම තමයි if so required by the person arrested, show him the warrant. එතකොට මේ arrest කරන පුද්ගලයා කිව්වොත් මට warrant එක පෙන්නන්න කියලා, then you have to show him the warrant as well. And section 59 is about a special instance. Then සමහර වෙලාවට warrant එකක් issue කරාම පොලිසිය දැනුවත් කරනවා මෙන්න මේ හවල් පුද්ගලයාව arrest කරන්න warrant එකක් issue කරලා තියෙනවා කියලා. දැන් පොලිසියේ warrant එක තියෙනවා. නමුත් මේ අදාළ පොලිස් නිලධාරියා දැන් රාජකාරිය පාරේ ඉන්නකොට එයා හඳුනා ගන්නවා මෙන්න මෙහෙම පුද්ගලයෙක් ඉන්නවා. එයා හොයා ගන්නවා, එයා identify කර ගන්නවා අර warrant එකේ සඳහන් පුද්ගලයා තමයි මේ ඉන්නේ කියලා. දැන් එතකොට මෙයාට warrant එකක් අතේ නැහැ. එහෙම අවස්ථාවකදී වුණත් මේ warrant එක තියෙනවා නම් warrant එක ඒ වෙලාවේ අතේ නැති වුණත් ඒ පුද්ගලයාව arrest කරන්න පුළුවන්. Where a police officer has reasonable grounds to believe that a person is one for whose warrant of arrest has been issued, he may arrest that person in execution of the warrant although the warrant is not in hand. එයා ළඟ warrant එක නැති වුණත් warrant එකක් නිකුත් කරලා තියෙනවා නම් මේ පුද්ගලයාව arrest කරන්න කියලා police officer reasonable grounds තියෙනවා නම් මෙන්න මේ warrant එකේ සඳහන් පුද්ගලයාම තමයි මේ ඉන්නේ කියලා warrant එක අතේ නැති වුණත් warrant එක execute කරලා ඒ පුද්ගලයාව arrest කිරීමේ හැකියාව section 59 වලින් police officer ට දීලා තියෙනවා. Procedure after arrest. Section 54 says that the person executing the warrant of arrest shall without unnecessary delay
right, as opposed to within 24 hours or forthwith in the case of an arrest without a warrant, right. The arrest without a warrant na within 24 hours කියලා තියෙන්නේ. arrest with a warrant නම් unnecessary delay එකක් නැතුව මොකක්ද කරන්න ඕනේ කියලා කියන්නේ bring the person before court. So if you are arresting a person with a warrant, then you have to bring that person before court without unnecessary delay. පැය 24ක්වත් time period එකක් දීලා නැහැ. unnecessary delay එකක් නැතුව අධිකරණයට ඉදිරිපත් කරන්න ඕනේ කියලා කියනවා. And it is important that the time of arrest and the place of arrest shall be endorsed on the warrant by the arresting officer. arrest කරන officer විසින් මේ පුද්ගලයාව මෙන්න මෙදා මේ වේලාවේදී මේ ස්ථානයේදී arrest කරා කියන එක endorse කරන්න ඕනේ. Section 54 වලදී ඔන්න ඔය කාරණාව කියනවා. Now section 58 states that warrant of arrest is executed outside the jurisdiction of the court issuing it. Arrested person shall be taken to the nearest magistrate court. Right, අර අපි කලින් කිව්වා වගේ Mount Lavinia court එකෙන් issue කරනවා. මෙයා ඉන්න මොරටුව court එකෙන් නම් දැන් මොරටුව court එකෙන් මෙයාව arrest කරනවා මොරටුවේදී. Then outside jurisdiction තමයි මේ warrant එක execute කරලා තියෙන්නේ. එහෙනම් මේ arrest කරපු පුද්ගලයාව nearest magistrate court එකට ළඟම තියෙන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්න ඕනේ. හැබැයි exception එකක් තියෙනවා unless the court issuing the warrant is closer. Right? දැන් මෙතනදී ලොකු දුරක් නැහැ. මොරටුවත් ගල්කිස්සත් අපි ගන්නකො එක පානදුර තිබ්බ කියලා. එතකොට මේ ළඟ පහත නිසා එවැනි අවස්ථාවකදී nearest magistrate court එකට නෙමෙයි issue කරපු court එකටම දෙන්න පුළුවන්. Or the court issuing the warrant is within 24 miles of the place of arrest. issue කරපු court එකෙන් right හතන්ම 20ක් ඇතුළත දුර නම් 20 miles ඇතුළතදී නම් මේ arrest එක සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ 20 miles කියන radius එක ඇතුළතදී නම් මේ අදාළ පුද්ගලයා ඉන්නේ. එතකොටත් nearest magistrate court එකට නෙමෙයි කෙලින්ම යවරන් එන්න ඕනේ warrant එක issue කරපු court එකට. Right? So those are the things that has to be done after a person being arrested with a warrant. The further it says the magistrate court shall direct his removal in custody to the court which issued the warrant after ascertaining whether the arrested person is the person intended for the warrant to be issued. Right? It was if the offense is bailable offense and the arrested person is willing to furnish bail, he will be released from the custody by that court before which he is first produced. And the bond will be forwarded to the court which issued the warrant. දැන් අර nearest magistrate court එකට ඉදිරිපත් කරාම මෙයා arrest කරලා තියෙන්නේ bailable offense එකකට නම් ඒ වගේම මෙයාට bail දෙන්න අප ලබා ගන්න මෙයා කැමති නම් the arrested person is willing to furnish bail නම් එවැනි අවස්ථාවකදී මේ nearest magistrate court එක issue කරපු court එකේ නෙමෙයි දැන් මේ අත්අඩංගුවට ගත්ත ළඟම තියෙන මහේස්ත්‍රාත් අධිකරණයට පුළුවන් කියලා කියනවා ඒ පුද්ගලයාව කස්ටඩි එකකින් රිලීස් කරන්න. ඒ රිලීස් කරනකොට යාලා ඇති කරගන්න බොන්ඩ් එක යවන්න ඕනේ කොහෙටද? Mount Lavinia court එකට. දැන් මොරටුවේදී මෙයාට බේල් දෙනවා. මොරටුවේදී බේල් එක දෙනකොට ඒ ඇති කරගන්න sureties බොන්ඩ් එක මෙන්න මේ details ටික the bond will be forwarded to the court which issued the warrant. දැන් මේක issue කරේ Mount Lavinia court එකකින්. එහෙනම් Mount Lavinia court එකට මේක forward කරන්න ඕනේ. Okay. Now we are going to learn about issuing a warrant without summon or in addition to summons. සාමාන්‍යයෙන් අපි දන්න දෙයක් තමයි court එකේ action එකක් file කරාම issue කරන්නේ summons. Right? හැබැයි summons issue කරන්නේ නැතුව කෙලින්ම warrant issue කරන්න පුළුවන් අවස්ථා කිහිපයක් තියෙනවා. දැන් අපි කතා කරන්න යන්නේ මේ විදිහට summons issue කරන්නේ නැතුව without summon හරි in addition to summons හරි warrant issue කරන අවස්ථාව මොනවද කියලා. Section 63 says when the court empowered to issue the summons, court must after recording its reasons in writing issue a warrant for his arrest.
කෝට් එකට බලය තියෙනවා නම් දැන් සමන්ස් ඉෂුව කරන්න කෝට් එකට හිතනවා නම් අවස්ථා දෙකක් තියෙනවා මේ විදිහට සමන්ස් නැතුව වොරන්ට් ඉෂුව කරන්න පුළුවන්. මේ අවස්ථා දෙක යටතට වැටෙනවා කියලා හිතනවා නම් කෝට් එකට පුළුවන් ඒ රීසන් සටහන් කරලා රීසන්ස් ඉන් රයිටින් සටහන් කරලා සමන්ස් වෙනුවට වොරන්ට් එකක් ඉෂුව කරන්න ඒ පුද්ගලයාව ඇරෙස්ට් කරලා අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා. දැන් සමන්ස් ඉෂුව කරාම ඇරෙස්ට් කිරීමක් වෙන්නේ නැහැනේ. සමන්ස් ඉෂුව කරාම වෙන්නේ ඒ පාර්ටි එකට දන්වනවා මෙන්න මේ දවසේදී උසාවියට එන්න කියලා. right එහෙම නැතුව වොරන්ට් එකක් ඉෂුව කරලා එයාව ඇරෙස්ට් කරලා උසාවියට ඒ දවසේදී ඉදිරිපත් කරන්න තමයි වොරන්ට් එකක් ඉෂුව කරන්නේ. එතකොට සමන්ස් නැතුව වොරන්ට් ඉෂුව කරන්න පුළුවන් අවස්ථා දෙකක් section 63 යටතේ දක්වලා තියෙනවා. The first instance is before or after the issue of summons but before the time fixed for his appearance. The court believes that he has absconded or will not obey the summons. The summons issue කරාට පස්සේ හරි summons issue කරන්න කලින් හරි මේ අවස්ථා දෙකෙන් කොයි අවස්ථාවේදී හරි court එකට හිතනවා නම් summons issue කරාට මෙයා එන එකක් නැහැ. එහෙමත් නැත්නම් මෙයා රටින් පලා යන්න හදන්නේ abscond කරන්න හදන්නේ. මග හරින්න හදනවා. මේ විදිහට හිතනොත් එහෙම සමන්ස් ඉෂුව කරපු දවසේ හරි සමන්ස් ඉෂුව කරන්න කලින් හරි හැබැයි දැන් මේ සමන්ස් වලදී දිනයක් දරනවා අපි කියනකො මේ මාසේ 30 වෙනිදාට තමයි උසාවියට එන්න තියෙන්නේ. පළවෙනිදා තමයි සමන්ස් ඉෂුව කරන්නේ. ඒතර ඉෂුව කරද්දී හරි ඉෂුව කරන්න කලින් හරි කෝට් එකට හිතනවා නම් මේ මිනිහයාට සමන්ස් එවල හරියන්නේ නැහැ. සමන්ස් යවුවොත් එහෙම එන පාටකුත් නැහැ. ඒ වගේම මේ අතර කාලෙදී මෙයා පැනලා යන්න ඉඩ කඩක් තියෙනවා කියලා කෝට් එක මොකද කරන්නේ section 63 යටතේදී warrant එකක් issue කරනවා without issuing summons. Right? So that is the first instance where the court is empowered to issue a warrant without summons or in addition to the summons. The second instance is now the summons has been issued on the 30th of this month. He was supposed to appear on the courts but he fails to appear. And also the summons is proved to have been duly served. Summons had duly served කරලා තියෙනවා. හැබැයි මෙයා කීප දවසේ උසාවියට ආවේ නැහැ. He fails to appear. Now in such instances if there is no reasonable excuse afforded for such failure මෙයා කරුණු ඉදිරිපත් කරේ නැත්නම් එන්න බැරි වෙච්ච හේතුවට reasonable excuse එකක් නැත්නම් අන්න ඒ අවස්ථාවේදීත් court is empowered under section 63 to do what? To issue a warrant for his arrest in addition to the summons. Right? ඔන්න ඔය අවස්ථා දෙකේදී summons වෙනුවට warrant නිකුත් කරන්න පුළුවන් මේ මිනිහව arrest කරලා අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා. Right? Okay, now section 64 says officer who is empowered to issue a summons or warrant can require the person to execute a bond for his appearance in court. Section 65 says all summonses to appear can be served in any part of Sri Lanka. Jurisdiction එකක් නැතුව ඕනම තැනකට serve කරන්න පුළුවන්. Right? But summons cannot the summons cannot be served outside the local limits of the jurisdiction of the issuing court unless it is endorsed by court with the words for service out of the jurisdiction. Right? Then section 65 වලදී කියනවා මේ summons issue කරන්න පුළුවන් රටේ ඕනම තැනකට limits නැහැ. හැබැයි ඒ විදිහට issuing court එකට jurisdiction එක තියෙන තැනින් වෙනත් තැනකට summons serve කරනවා නම් අන්න එතකොට මේ summons වල endorsement එකක් තියෙන්න ඕනේ for service out of jurisdiction කියලා. එහෙම තිබුණොත් විතරයි ඒ issue කරන area එකකින් පිට තැනකදී summons serve කරන්න පුළුවන්. This also can be done only if court is satisfied that there are grounds for allowing service summons outside jurisdiction. court එකට reasons තියෙනවා නම් මේ මිනිස්සයා මේ jurisdiction එකේ නැහැ කියලා අන්න ඒ අවස්ථාවවලදී grounds යටතේ court එකට පුළුවන්. jurisdiction එකෙන් පිට වුණොත් summons serve කරන්න. Now we are going to learn about search warrants. Section 68 subsection 1 says if court has reason to believe that a person to whom summons have been or might be addressed will not produce the documents, or if the document is not known to the court to be in the possession of a person, or if court considers that the purpose of an investigation will be fulfilled by a general search. The court
එකට දැන් සමන් සර්ව් කරාම ඒ අදාළ පාටි එක ඒ අදාළ ඩොකියුමන්ට් එක ප්‍රොඩියුස් කරන්නේ නැත්තම් එහෙමත් නැත්නම් ඒ අදාළ පාටි එක ළඟ ඇත්තට මේ ඩොකියුමන්ට් එක තියෙනවද කියලා කෝඩ් එකට ෂුවර් නැත්නම් it is not known to the code, right, that the particular document required is within the possession of that party, or if code thinks that for the purpose of the investigation it will be important to have a general search. In such instances, on these three grounds, one of these three grounds, court can and court may issue a search warrant in the prescribed form. Now when they are issuing a search warrant, the person to whom the warrant is directed can search and inspect what is mentioned in the warrant. The warrant එක ඉෂුව කරනකොට A කියන පුද්ගලයාට නම් warrant එක ඉෂුව කරන්නේ මේ A කියන පුද්ගලයාට විතරයි බලය ලැබෙන්නේ මේ search එක කරන්න. right, ඒ වගේම තමයි මේ A කියන පුද්ගලයාට search warrant එක දෙන්නේ අපි කියනකො මොන හරි documents ටිකක් හොයන්න කියලා. එහෙනම් මෙයාට බලය ලැබෙන්නේ ඒ ගෙදර සර්ච් කරන්න මේ ඩොකියුමන්ට් සම්බන්ධයෙන් විතරයි. වෙනත් දේවල් සර්ච් කරන්න බෑ. වෙනත් දේවල් පොසිෂන් එකට ගන්නත් බෑ. ඒතර අර වොරන්ට් එකෙන් සීමාවක් දක්වලා තියෙනවා. සර්ච් වොරන්ට් එකේ සීමාවක් දක්වලා තියෙනවා. අර අනවශ්‍ය විදිහට මිනිස්සෙකේ ෆ්‍රීඩම් එක නැති වෙන ෆ්‍රීඩම් එකට බාධාවක් නොවන විදිහට සර්ච් එක කරන්න. ඒ කියන්නේ ඉන්වෙස්ටිගේෂන් එකේ අවශ්‍යතාවයට පමණක් සීමා වෙලා සර්ච් එකක් කරන්න තමයි වොරන්ට් එකකින් ලිමිටේෂන් එකක් දාලා තියෙන්නේ. ඒකෙන් පවර් එකක් දෙනවා වගේම restrictions උත් impose කරලා තියෙනවා. Section 70 says magistrate can issue search warrant when it receives information and after an inquiry if it thinks necessary has reason to believe that a place is used for deposit or sale of a stolen property. A place is used for deposit, sale, manufacture of forged documents, false seals, counterfeit stamps and instruments to do such things. Right? Then warrant එකක් search warrant එකක් issue කරද්දී court එකට කලින් information ලැබෙන්න ඕනේ මෙන්න මේ අදාළ ස්ථානයේ stolen property තියෙනවා. එහෙමත් නැත්නම් stolen property විකිණීමක් සිද්ධ වෙනවා. මේ විදිහට ලොකු list එකක් තියෙනවා. අපි මේ basically කරුණු දෙකක් දාලා තියෙනවා. ඒතර ඔය වගේ අවස්ථාවකදී information ආවම court එක inquiry එකක් කරලා එයාලට reasons තියෙනවා නා right මෙතන මෙහෙම දෙයක් වෙනවා කියලා, then in such instances magistrate can issue the search warrant. Right, so those are the grounds. Now we talked about section 68, right, මොන වගේ අවස්ථාවලදීද කියලා. ඊට පස්සේ 70 වලදී කියනවා කොයි වගේ information නිකම්ම search warrant එකක් අර හේතු මත කරන්න හම්බෙන්නේ නැහැ. මේ වගේ stolen property එකක් හරි forged documents, false seals, counterfeit stamps, ඔය වගේ යම් කාරණා කිහිපයක් ඔය search warrant එකේදී එයාලා search කරන්න උත්සාහ කරන්න ඕනේ. මෙන්න මේ වගේ information ලැබිලා තියෙන්න ඕනේ. ඊට පස්සේ inquiry එකක් කරලා තමයි warrant එක issue කරන්නේ. Further it says magistrate can warrant authorize a person. Now search warrant එකකින් ඒ එක්තරා පුද්ගලයෙක්ට authorize කරනවා to enter into that place. එයාට මේ නිවසක් නම් නිවසට ඇතුල් වෙන්න බලය ලබා දෙනවා. right, search the place in manner specified in the warrant. warrant එකේ සඳහන් කරලා තියෙන විදිහට එයාලා හොයන්නේ මොකක් හරි stolen property එකක් නම් මේ stolen property එක search කරන්න අවශ්‍ය වෙන විදිහට මේ නිවස search කරන්න පුළුවන්. එකක් යට enter වෙන්න පුළුවන්, එකක් යට search කරන්න පුළුවන්. ඊළඟට මේ ගෙදරදී stolen property තිබ්බොත් that authorized person is empowered to take possession of any property. එක documents එන්න පුළුවන්, seals, stamps, මේ එයාලා warrant එකේ specified කරලා තියෙන මොන දේද මේ search කරන්නේ අන්න ඒ දේවල් possession එකට ගන්න පුළුවන්. Right? And also he is empowered to convey such property, dispose of them in some place of safety, take into custody and bring before magistrate court a person found in the place. Now this is important. Right? search warrant එකකට search කරනකොට දැන් මෙතන stolen property තියෙනවා. මේ නිවසේ දැන් ගෙදර බලා ගන්න කවුරු හරි අපි කියන්නකෝ security කෙනෙක් කියාගෙන. right, කවුරු හරි එක පුද්ගලයෙක් ඉන්නවා. එතකොට මේ stolen property තිබිලා ඒවා possession එකට ගත්තොත් එහෙම ඒ person තම මේ වෙලාවේදී මේ නිවසේ ඉන්න පුද්ගලයාව person who found in that place who appears to have been privy to this deposit or sale or keeping of such property
right? If there is reasonable cause to suspect that the property has been stolen and unlawfully obtained, the person who is in that premise can be taken into the custody and bring before the magistrate court. මේ පුද්ගලයාව මේ පොසිෂන් එකට ගන්න භාණ්ඩ ටිකත් එක්කම මේ පුද්ගලයාවත් කස්ටඩි එකට ගන්න පුළුවන්, අරගෙන යාව ප්‍රොඩියුස් කරන්න පුළුවන් මැජිස්ට්‍රේට් කෝට් එකට. right? ඔන්න ওই දේවල් තමයි මැජිස්ට්‍රේට් කෝට් එකෙන් වොරන්ට් එකක් ඔස්සේ යම් පර්සන් කෙනෙක්ට ඕතරයිස් කරපු පර්සන්ට දෙන පවර්ස් වෙන්නේ ওই දේවල්. Subsection 2 of section 68 says search warrant remains in force for a reasonable number of days which is specified on the warrant. warrant එකේ දක්වලා තියෙන දින ගණනට මේ warrant එක valid වෙනවා. Section 50 subsection 2 says an instance where every warrant issued by a court under this code shall remain in force until the court that issued it cancelled or until it is executed. Right? Execute කරනකම් දැන් මෙහෙම reasonable number of days ගණක් specified කරන්න කියලා තියෙනවා. එහෙම specified කළා නැත්නම් court එක cancel කරනකම් මේක හරි එහෙම නැත්නම් execute කරනකම් හරි මේක valid වෙනවා. Now Cruz versus SI Modera, in this case a search warrant remain in force from the date of issue and it is lawful to extend the search warrant based on the facts of the case. A search warrant can be confined to any part of the premises, if so no other area of the premises can be searched. දැන් ගෙදරක කියනවා නම් පළවෙනි තට්ටුව එහෙමත් නැත්නම් ස්ටෝරේජ් එකක මෙන්න මේ අදාළ ගොඩනැගිලි කියලා warrant එකේ සඳහන් කරලා තියෙනවා නම් අනිකුත් තට්ටු හරි අනිකුත් ගොඩනැගිලි හරි search කරන්න right එකක් ලැබෙන්නේ නැහැ. Police ordinance එකේ කියනවා a police officer is empowered to enter into any premises which houses is illegal property and take property into the custody. He can also search the premises. එයාට ඒ premises ඒ ගෙදරට ඇතුල් වෙන්න පුළුවන්, ඒ අවට පරිසරය search කරන්න පුළුවන්. මේ විදිහට විශාල බලයක් ලැබෙනවා කියලා කියනවා search warrant එකක් ඔස්සේ. right? ඒ වගේම මේ Cruz versus SI Modera එකේදී වැදගත්ම අපිට කාරණා වෙන්නේ search warrant එකක් extend කරන්න පුළුවන් based on the facts of the case. ඒකේ නඩුවේ තියෙනා facts එක මේ search warrant එක extend කිරීමේ හැකියාවක් තියෙනවා. Section 67 says if any document is in the custody of the Department of Postal and Telecommunication and if it is in the opinion of any court wanted for the purpose of any investigation or proceedings under this code, such court may order the production of the same by the authority as the court directs. Right? ඒකෙච්චර අමාරු නෑ තේරුම් ගන්න. Subsection 2 says extends this authority to the Attorney General and police officer not below the rank of Superintendent of Police. Right? These officers are empowered to require the postal or telecommunication authorities as the case may be to cause a search to be made for and to deliver such document to such officer or to any other person duly authorized by him. Right? Okay. When a search warrant is issued, the court that so directs the issue could specify that search warrant be confined to the specific premises which empowers a search. දැන් අර මම කලින් කිව්වා වගේ search warrant එක issue කරනකොට අපි කියමුකෝ storage facility එකක් නම් මේ storage facility එකේ මෙන්න මේ කියන building එකට ඒ කියන building එක විතරයි මේකෙන් authorize කරලා තියෙන්නේ search කරන්න. මේ විදිහට specify කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් floors ගානක් specify කරන්න පුළුවන්. මේ විදිහට warrant එකේ සඳහන් කරන්න පුළුවන් specific premises. If they mention specific premises, the search has to be confined to that mentioned areas and that it not be extended to any other area of the premises. එතකොට එතනින් එහාට වෙන කිසිම ගොඩනැගිල්ලක් හෝ වෙන කිසිම තට්ටුවක් search කිරීමේ හැකියාවක් මේ warrant එකෙන් ලැබෙන්නේ නැහැ. Under the police ordinance, a police officer is empowered to enter into any premises which houses illegal property and take such property into custody. Police officer is empowered to search such premises under this ordinance. Right? Police ordinance එක යටතේත් මේකට බලය දීලා තියෙනවා. The procedure to be followed when searching such premises is set out in section 73 to section 76. Now, procedure to be followed when searching premises is set out in section 74. When a place liable for search, inspection and the premises are closed. දැන් ගෙදරකට යනවා මේ ගෙදරට search warrant එකක් තියෙනවා නමුත් ගේ වහලා දාලා.
A person residing in the premises must allow person executing the warrant free ingress into premises. එතකොට මේ ගෙදර කවුරු හරි කෙනෙක් හිටියොත් warrant එකක් පෙන්නොත් අනිවාර්යයෙන්ම යාට free access එකක් මේ ගෙදරට ඇවිල්ලා search කරන්න අවස්ථාව දෙන්න ඕනේ. Afford all reasonable facilities for a search on demand and production of the warrant. warrant එක පෙන්නුවට පස්සේ මේ නිවසේ ඉන්න පුද්ගලයා මේ එන authorized officerට නිවසට ඇතුල් වෙන්න ඉඩ දෙන්න ඕනේ. ඒ වගේම මේ search එක කරන්න අවශ්‍ය කරන all reasonable facilities ලබා දෙන්න ඕනේ. If ingress into the place cannot be obtained, the person executing the warrant may proceed to search under section 25. Right? Break open outer or inner door. The person executing the search warrant must make a list of all things seized in the course of the search and of the place in which they were found. දැන් මෙතනදී මේ අදාළ පුද්ගලයා එන්ටර් වෙන්න අවස්ථාව දෙන්නේ නැත්තම් එහෙමත් නැත්තම් මේ ගෙදර කවුරුත් නැත්තම් අතාරන දාපු ගෙදරක් නම් ඒ වෙලාවට දැන් free ingress එකක් free access එකක් නැහැ. එහෙනම් එවැනි අවස්ථාවකදී දොර කඩලා හරි මෙයාලට මේකට ඇතුල් වෙන්න සිද්ධ වෙනවා. එතකොට ඒ වගේ අවස්ථාවකදී මේ පාටි එකට warrant එකෙන් authorize කරලා තියෙන person ට power එක තියෙනවා to enter into the premises by break open any outer or inner door. Right? මේක සම්බන්ධයෙන් papers වලදීත් කතා කරලා තියෙනවා නිවසකට ඇතුල් වෙනවා නිවසේ තියෙන උළු අයින් කරලා. Right? So they asked whether this is legal or legal to enter into a premises in that manner, right? So the answer should be there was a case law on that one as well. අර ගෙදරක power එක තියෙන්නේ outer door එකක් හරි inner door එකක් හරි ගෙදරට ඇතුල් වෙන්න පුළුවන් දොරක් break කරලා තමයි නිවසට ඇතුල් වෙන්න පුළුවන් වහලක උළු ගලවලා නිවසකට ඇතුල් වෙන්න බලය ලබා දෙන්නේ නැහැ. ඒ නිසා ඒ entry එක ඒ search එක illegal unlawful කියලා court held කරනවා. අපි ඒක ඉස්සරහට කතා කරනවා. right. දැන් මේකේ අවසානයේට කියනවා the person executing the search warrant must make a list of all things seized. මේ ගෙදරින් production එක possession එකට ගන්න ඕනම භාණ්ඩයක් list එකක් හදන්න ඕනේ. මෙන්න මේ භාණ්ඩ ටික මේ නිවසින් search එක කරනකොට අරගත්ත කියලා. ඒ වගේම මේ ලිස්ට් එකට ගන්න දේවල් අපි කියන්නකෝ කාසි කිහිපයක් ගත්ත කියලා මුදල් නෝට්ටු කිහිපයක්. මේ මුදල් නෝට්ටු කිහිපය ගත්තේ අල්මාරියකින්. මේ මුදල් නෝට්ටු කිහිපය ගත්තේ තවත් තැනකින්. මේ විදිහට අර list of things possession එකට ගන්න භාණ්ඩ වගේම මේව කොතන තිබිලද possession එකට ගන්න the places in which they were found. ඔන්න ඔය කියන කාරණාවත් ඇතුළත් කරන්න ඕනේ. Now in Excise Inspector Point Pedro versus Tangamma case එකදී කියනවා it is mandatory for the possession found in the premises that and the places they were found to be entered into a list. It's illegal to fail to make the list. දැන් possession එකට අරගත්තාන් පස්සේ මේ භාණ්ඩ වල list එකක් හැදුවේ නැත්නම් ඒ වගේ මේ list එකේ මේ භාණ්ඩය possession එකට ගත්ත place එක සඳහන් කරන්නේ නැත්නම් මේක illegal කියලා කියනවා. right? එතකොට ඒක court එකේදී produce කරනකොට opposite party එකට object කරන්න පුළුවන්. එතකොට මේ production එකේදී මේ search එකෙන් ගන්න දේවල් validity එකක් නැති වෙන්න පුළුවන්. Section 76 says that it allows the occupant of the place or some person on behalf to always be present in every instance of the search. search එක කරන අවස්ථාවකදී මේ occupant මේ place එකේ ඉන්න පුද්ගලයාට පුළුවන් මේ හැම තැනකම search එක කරනකොට එතන රැඳී ඉන්න. He entitled to a copy of the list prepared under section 75. අර list එකක් හදනවනේ මෙන්න මේ දේවල් position එකට ගන්නවා කියලා. ඒකේ copy එකකුත් මේ occupant මේ place එකේ ඉන්න පුද්ගලයාට ලබා ගැනීමේ අයිතියක් තියෙනවා. Which should be signed by the person executing the warrant and delivered to the occupant person. අරකේ copy එකක් අරගෙන ඒ copy එක sign කරලා ඒ occupant දෙන්න පුළුවන්. Section 71 is about when in the execution of a search warrant at any place beyond the local limits of the jurisdiction of the issuing court, anything found together with the list must immediately taken before the issuing court, unless such place is nearest to the MC having local jurisdiction. Right? If so, list and things must be taken before the magistrate court having local jurisdiction. Right?
මේ ගන්න දේවල් මේ ප්‍රොඩක්ෂන් එකට ගන්න දේවල් immediately issuing court එකට අපි අරගත්ත උදාහරණය දෙනවා මවුන්ට් ලැවිනියා නම් ඉෂුව කරේ දැන් මේක සර්ච් වොරන්ට් එක කරන්නේ පානදුරේ තියෙන ගෙදරකදී නම් immediately issuing court එක වෙච්ච මවුන්ට් ලැවිනියා court එකට මේ ප්‍රොඩක්ෂන් මේ භාණ්ඩ ටික අරගෙන යන්න ඕනේ ලිස්ට් එකත් එක්ක right ඔන්න ඔය කියන කාරණා ටික තමයි අපිට සර්ච් වොරන්ට් යටතේ කතා කරන්න තියෙන්නේ. ඒතකොට වොරන්ට් එකක් ඉෂුව කරන්නේ කොහොමද? කාටද වොරන්ට් එකක් ඉෂුව කරන්නේ? Right? Then in the later part of the video tutorial we talked about the search warrant. So there may be scenarios given to you and ask whether this particular advise that particular police officer to conduct the search warrant. To conduct the search based on that warrant. අර ඒ වගේ ඔයාලට scenarios දීලා police officer ට advice කරන්න. එහෙමත් නැත්නම් police officer search එකක් කරා මේකේ legalද කියන එක decide කරන්න. ඔය වගේ කාරණා වලට exam එකේදී කරන්න පුළුවන්. අපි paper discussion එකේදී මේ ගැන තවදුරටත් කතා කරමු.